පද්ධතිය. හරිද? ශ්වසන පද්ධතිය. ඇයි ඒකට පද්ධතිය කියන අපි ඔටෝමැටික්ම කියනවා. ආහාර ජීර්ණ පද්ධතිය. ඔය කියනව නේද? ආහාර ජීර්ණ පද්ධතිය. ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතිය. blood circulation system. ඉංග්‍රීසියෙන් සිස්ටම් කියන කෑල්ල අපි දන්නේ නැත්නම් ඔය කියවෙනවා. සිස්ටම් එකක් එහෙම නැත්නම් පද්ධතියක ආදානයක් තියෙනවා ප්‍රතිදානයක් තියෙනවා. හොඳට තේරුම් ගන්න මේ කියන කතාව මේ විභාගයට එනවා එහෙමම. සිස්ටම් එකක පද්ධතියක ආදානයක් තියෙනවා මොනවද තියෙනවද? ප්‍රතිදානයක් තියෙනවා. හරිද? එතකොට මේ ආදානය ප්‍රතිදානය වෙන්නේ නිකන් වෙන්නේ නැහැ. මැද තියෙන්න ඕනේ මොකද්ද? ප්‍රොසෙස් එකක් තියෙනවා. ඔන්න බලන්න ශ්වසන පද්ධතිය මොනවද වෙන්නේ? ඔන්න ඔය හුස්ම ගන්නවා. හරිද? ඉන්පුට් එක මොකද්ද? මේ වාතයේ තියෙන ඔක්සිජන් සහිත වාතය ඔයා ඉන්පුට් කරගන්නවා. ප්‍රොසෙස් එක මොකද වෙන්නේ? ඔයාගේ පෙනහළු වලින් ඒ වාතයේ තියෙන ඔක්සිජන් ටික මොනා කරගන්නවද? උරා ගන්න. උරාගෙන අවුට්පුට් එක ඔයා හුස්ම මොනා ගන්නවද? එළියට පිට ගන්නවා. ඒතර අවුට්පුට් එක එළියට පිට වෙනවා කියලා කියන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් සහිත වාතය පිට වෙනවා. ඔන්න සිස්ටම් එකක්. හරිද? මේකට අපි කියනවා මොකක් කියලාද? සිස්ටම් එකක් කියලා. පැහැදිලි? එතකොට මේ හැම සිස්ටම් එකකම හරිද? මේ හැම සිස්ටම් එකකම මොකක් තියෙනවද? ආදානයක් තියෙනවා, ප්‍රතිදානයක් තියෙනවා. ඊට පස්සේ මොකක් තියෙනවද? ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට මේක එක්ස්ප්ලනේෂන් එක කියද්දී ඔයා නිකන් ඔහෙ ලියලා වැඩක් නැහැ. හරි? නිකන් ඔහෙ ලියුවට ලකුණු හම්බ වෙනවද? නෑ නෑ. මේ තියෙන වචන සෙට් එකක් තියෙන ඒ ටික ලියන්න ඕන. ඒකායන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒකායන අරමුණක්. එක අරමුණයි තියෙන්නේ. දැන් ශ්වසන පද්ධතියේ අරමුණ මොකක්ද? ශ්වසන පද්ධතියේ අරමුණ මොකක්ද? හුස්ම ගැනීම සහ පිට කිරීම. ඔයා හිතනවා ඔය සර් කිව්වට ඔකම නොවෙන්නත් පුළුවන්. හරිද? අපිට ශ්වසන පද්ධතියෙන් කණ්ඩත් පුළුවන්. හරිද? ඔය කිව්වට. කියලා මොකද කරන්නේ? ඔයා බත් ඇට ටිකක් අරගෙන මොනා කරනවද? මේව නහයට තියලා මොනා කරනවද? ගාලා නිකන් නහයෙන් කන්න පොඩි try එකක් දෙනවා. ඇදලා බලනවා. බත් ඇට ටිකක් මේව තියලා ඇදලා බලනවා. හරි? නහයට තියලා ඇදලා බලන උඩට. ශ්වසන පද්ධතිය මොනා කරන්න යනවද? කන්න try එකක් දෙනවා. දැන් ඒක වෙන පද්ධතියක ජොබ් එකක්. මේ ඔයා වෙන එකක් කරන්න යන්නේ. හරි? මොකද වෙන්නේ? කන්න පුළුවන්ද? කන්න බෑ. සමහරට ඒක ඔයාගේ අවසන් කෑම වෙන්නත් පුළුවන්. හරියට සෙට් වුණොත් මොන වෙනවද? හුස්ම හිර වුණා මල. හරිද? ඒතර පද්ධතියකට එක වැඩක් තියෙනවා. ඒ වැඩේ අරන්න වෙන වැඩ කරන්න බෑ මේ පද්ධතිය. හරිද? කරන්න කිව්වොත් මොකද වෙන්නේ? අවුල් වෙනවා. ඒකායන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා කියලා තියෙන්න ඕන. පැහැදිලිද? ඉංග්‍රීසි මීඩියම් කට්ටියට මම වෙනම කියලා දෙන්නම්. හරි? ඉස්සෙල්ලා මේක චුට්ටක් ඔළුවට දාගන්නකො. මේ අර්ථය ඔළුවට දාගන්න. හරි? අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුක්තව කියන එක තියෙන්න ඕනේ. හරිද? මේ පාඩම ළමයි තියරි පාඩමක්. හරිද? දැන් ඔයා හිතනවා අයියෝ ඕක පුළුවන්. මට පුළුවන් කියලා හිතනවා. ඕනද? කියලා හිතනවා. හිතුවට මේකේ පේපර් එකක් දීලා ප්‍රශ්න වලට උත්තර බැලුවාම උත්තර වැරදි. ඇයි ඒ? ඔයා ලියන්නේ මොකද්ද? ඔයාගේ වචන වලින්. ඔයාගේ වචන වලින් ලිව්වට ලකුණු හම්බෙනවද? නෑ. මේක A level විභාගේ. මොන O level වල නම් අර ඔයාගේ වචන වලින් ලිව්වම ලකුණු හම්බෙනවා. මේ A level නේ. ඒතර මම මේ ඉරි ගහන්නේ අත්‍යවශ්‍ය දේවල් ටික. ඒ වචන තියෙන්න ඕනේ. ඒ වචන නැත්තම් ලකුණු නෑ. හරි බොහොම සරලයි. ඒ වචන නැත්තම් ලකුණු නැත. එච්චරයි. අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුක්තව සාමූහිකව ක්‍රියා කරන සම්පත් සමූහය. ඔන්න ඔය වාක්‍ය කටපාඩම් කරගන්න ඔය විදිහට. මොකද්ද? පද්ධතියක් යනු ඒකායන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුක්තව සාමූහිකව ක්‍රියා කරන්නා වූ සම්පත් සමූහයකි.
එක වැඩයි පුළුවන් පද්ධතිය. මට කියන්න මේ පාසල් පද්ධතිය කියනවාද නැද්ද? කියනවා නේද? පාසල් පද්ධතිය. මොකද පාසල් පද්ධතිය ඉන්පුට් එක පාසල් පද්ධතිය ඉන්පුට් එක ඕගොල්ලෝ වගේ මැටි මෝල් ළමයි ටිකක් ඉන්පුට් කරනවා. එක වසරට ගිහිල්ලා දෙනවා මෙලෝ හත්ති ලව්වක් දන්නේ නැති මොකද්ද? මැට්ටෝ ටිකක් ඉන්පුට් කරනවා. මේක ප්‍රොසෙස් එකක් තියෙනවා. මොකද ප්‍රොසෙස් එක? ඔයගලන්ට උගන්වලා විභාග තියලා එක වසරෙන් දෙක වසරට දෙක වසරෙන් තුන වසරට ඕම අවුට්පුට් එක මොකක්ද? අර ඉන්පුට් කරපු මැටිමෝල් ළමයි ටික අවුට්පුට් කරනවා හොඳ යහපත් ගුණවත් ගුණගරුක බුද්ධිමත් කවුරු විදියට ළමයි විදියට මොනා කරනවද අවුට්පුට් කරනවා. ඔය තමයි ඉන්පුට් එක සහ අවුට්පුට් එක මොකේද? පාසල් පද්ධතිය. ඒවර මේ ප්‍රොසෙස් එකේ වැඩ ගොඩක් වෙනවා. මොනවද තියෙන්නේ? එක්සෑම් තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයගලන්ට උගන්වනවා. ප්‍රායෝගික ක්‍රියාකාරකම් තියෙනවා. ක්‍රීඩා ආදී දේවල් තියෙනවා. මොකද තියෙනවා. එතකොට ඔන්න ඔය ඉන්පුට් එකයි අවුට්පුට් එකයි තියෙන්න ඕන. ඕකට අපි කියනවා මොකක් කියලාද? පද්ධතියක් කියලා. ඒතකොට පාසල් පද්ධතිය කරන්නේ මොකද්ද? යහපත් පුරවැසියෙක් මොනා කරනවද? සමාජයට බිහි කිරීම තමයි ඒකේ අභිප්‍රාය ඒකායන අරමුණ. යහපත් පුරවැසියෙක් බුද්ධිමත් දරුවෙක්. හරිද? දැන් මේ ප්‍රොසෙස් එකට අහු වෙන්නේ නැති උන් ඉන්නවා. මොකද කරන්නේ? එක්සෑම් වලට ඉන්නේ නැහැ. දවසක් යන දවසක් ඉස්කෝලේ යන්නේ උන් ඉන්නවා. හරිද? මේ ප්‍රොසෙස් එක හරියට කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර අපිට ඕන අවුට්පුට් එක එනවද? නැහැ. අවුන් තමයි ඔය මොනා කරන්නේ දැන්? සමාජයට පිළිලියක් වෙලා ඉන්නේ. හරිද? ඇයි? අර පාසල් අධ්‍යාපනයේ නිසි ලෙස හම්බුන්නේ නැහැ. මේ ප්‍රොසෙස් එකට නිසි ලෙස වැටුන්නේ නැහැ. හරිද? ඉගෙන ගත්තේ නැහැ. ඔන්න ඊට පස්සේ රස්සා නැහැ. ඊට පස්සේ ඉතින් මොකක් හරි ත්‍රිවිල් කට්ටක් හරි මොකක් හරි එලවන. ඔන්න ඕක තමයි ඊට පස්සේ ජීවිකාව. හරි. ඔය එලවන ගමන් මොනා කරනවද? සමාජ අකටයුතු කමුත් කරනවා. ඔක ප්‍රශ්නේ තියෙන්නේ මේ පාසල් පද්ධති සිස්ටම් එකේ අවුල තියෙන්නේ. සිස්ටම් එක හරියට දිව්වා නම් අවුට්පුට් එක එන්න ඕන හැමෝම එක විදියට. මේකේ මිස් වෙන අය දැන් ඉතින් ක්ලාස් එකේ ඔන්ලයින් ක්ලාස් එක මොනා කරනවද මිස් කරනවා. හරිද? මිස් කරන ළමයි ඉන්නවා. දැනගෙන ඉන්නේ නැහැ. සමහර ළමයි නම් දන්නේ නැහැ. හරි. දැනගෙන ඉන්නේ නැති ළමයි ඉන්නවා. මොකද වෙන්නේ? මම මේ දැන් ප්‍රොසෙස් කරනවා මේක උගන්වනවා. හරි. හරි මේක දැන් මම ප්‍රොසෙස් කරනවා. උගන්වනවා. මේ පද්ධතිය කියන එක උගන්වනවා. හරිද? මේක කට්ටි පයින්නවා. එන්නේ නැහැ. අවුට්පුට් එක මොකද්ද? සිස්ටම් පාඩම දන්නේ නැති එකේ අවුට්පුට් වෙනවා. තේරුණා නේද? අන්න ඒකම තමයි පද්ධති පාඩමේ තියෙන මේ අපිට හොඳටම උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ප්‍රොසෙස් එක අවුල් කරගන්න එපා ජීවිතේ. ඕනම දෙයක. පන්තියක වේවා, පාසලක වේවා, කොහේ හරි ප්‍රොසෙස් එක අවුල් වුණොත් අවුට්පුට් එක අවුල්. හරිද? ඒක ප්‍රොසෙස් එකට බැනලා වැඩක් නැහැ. ඔය ප්‍රොසෙස් එකට මොන වෙලා නැද්ද? හරියට ඉන්වෝල්ව් වෙලා නැහැ. හරිද? ඒක නිසා ප්‍රොසෙස් එකට බැනලා බෑ. ඔයා ප්‍රොසෙස් එකේ විදියට ඒ ප්‍රොසෙස් එකට හරියන විදියට මොනවා වෙන්න ඕනද? වෙනස් වෙලා වැඩේ කරගන්න ඕනේ. පැහැදිලි දැන් ඇත්තටම දැන් අපේ ප්‍රොසෙස් එකත් වෙනස්ද නැද්ද? වෙනස් වෙන්නේ. දුරස්ථ අධ්‍යාපනයේ අපි ඉන්නේ. හරි. ඉතින් දුරස්ථ අධ්‍යාපනය වෙනස් නිසා අපි මොනා කරන්න ඕනද? මේ විදියට හැඩ ගැහෙන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. පැහැදිලි? මේ විදියට හැඩ ගැහිලා අපි මේක ඉගෙන ගන්න ඕනේ. මොකද අපිට තව පොඩි කාලයයි තියෙන්නේ. හරි. ඒක නිසා අන්තිම මොහොතේ ඇවිල්ලා කිව්වට මට අර පාඩම් බෑ මේ පාඩම් බෑ කියලා මට කරන්න දෙයක්වත් නැහැ. ඇයි? වෙලා නැහැ. ඒකයි. එතකොට ඕනෑම පද්ධතියක ආදානයක් සැකසුමක් හා ප්‍රතිදානයක් හඳුනාගත හැකියි. මම ඕනම එකක කියනවා. ස්වභාවික පද්ධතියක වේවා, පාසල් පද්ධතිය වේවා ඕනම එකක ආදානයක් ප්‍රතිදානයක් සැකසුමක් තියෙනවා. මේවා විවෘත සහ සංවෘත ලෙස බෙදනවා. මේ බලන්න. විවෘත සංවෘත කියන්නේ මොකක්ද? සිස්ටම් එකේ මෙන්න මේක තේරුම් ගන්න හොඳට මේ රූපය අඳින්නත් ආවා. හරිද? සිස්ටම් එකේ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි මම මේ අඳින්නේ සිස්ටම් බවුන්ඩරි එක. ඒ කියන්නේ පද්ධති සීමාව. ඔයාලට පේනව නේද? කහ පාටින් යන්නේ පද්ධති සීමාව. හොඳට තේරුම් ගන්න මේක.
පද්ධතියේ සිස්ටම් එකයි අවුට්පුට් සිස්ටම් එකේ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි ආදානයේ ප්‍රතිදානයේ දෙකම තියෙන්නේ මොකේ ඇතුළේද සිස්ටම් බවුන්ඩරි එක ඇතුළේ පිටින් ගන්න නැහැ පිටට දෙන්නෙත් නැහැ උදාහරණ බ්ලඩ් සර්කියුලේෂන් සිස්ටම් එක බ්ලඩ් සර්කියුලේෂන් සිස්ටම් එක කියලා කියන්නේ මොකද්ද රුධිර සංසරණ පද්ධතිය ළමයි රුධිර සංසරණ පද්ධතිය කොහොමද මේ සංවෘත පද්ධතියක් සංවෘතයි කියන්නේ මොකද්ද වැහිලා පිටින් මුකුත් ගන්න ඇතුළේ ඔයාගේ මේ බ්ලඩ් සර්කියුලේෂන් සිස්ටම් එකේ අර රුධිර සංසරණ පද්ධතිය මේ බ්ලඩ් එක එහෙම නැත්නම් ලේ නිෂ්පාදනය වෙන්නේ ඇඟ ඇතුළේ පිටින් මුකුත් මේ වෙනවද නැහැ ඒක විනාශ වෙන්නේ සර්කියුලර් කියලා ප්‍රොසෙස් එක සර්කියුලර් වෙනවා ඒ බ්ලඩ් එක ඔයා දන්නවා මේ වෙනවා කියලා විනාශ වෙන්නේ මේ අපේ ශරීරය ඇතුළේමයි හරිද එතකොට ඔයාගේ ඉතින් සර් මේ මන්නෙන් ගැහුවොත් බ්ලඩ් එළියට පයින්නවනේ කියලා ඔව් එහෙම වෙනවා ඉතින් හරිද එතකොට මේ සිස්ටම් බවුන්ඩරි කඩලානේ සිස්ටම් බවුන්ඩරි ඇතුලේ මේ හිටපු ගමන් මේ වෙන්නේ නැහනේ අපිට බාහිර පරිසරයත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙනවද බ්ලඩ් සර්කියුලේෂන් සිස්ටම් එකේ නැහැ හරි ඊයෙන් කැපුණොත් ලේ එනවා ඒක ඇත්ත එහෙම නෙමෙයි මම කියන්නේ හිටපු ගමන් ලේ එළියට පයින්නේ නැහැ නේද බ්ලඩ් සර්කියුලේෂන් සිස්ටම් එකේ බාහිර පරිසරයත් එක්ක ඍජු සම්බන්ධයක් නැහැ දැන් ඕක කිව්වයන් පස්සේ කියනවා හරි මේ හිතන්න ඔයා දන්නවා මේ හුස්ම ගන්නදී අපි ඔක්සිජන් උරා ගන්නවානේ ඒ ඔක්සිජන් මේ හෘද වස්තුවේදී මොන වෙනවද ලේත් එක්ක මික්ස් වෙනවා ඒ මික්ස් වෙන හින්දා තමයි අපිට පණ තියෙන්නේ මේ ඔක්සිජන් ලේත් එක්ක මොනා කරනවද අපේ මුළු ශරීරය පුරාම ගමන් කරනවා හරි නිකමට හරි ලේ වල ඔක්සිජන් නැතුණා අපි මැරලා වැටෙනවා හරිද දැන් ඔයා කියන්න පුළුවන් ඉතින් බ්ලඩ් එකට ඔක්සිජන් එන්නේ පිටින්නේ කියලා ඔව් මේක ඇත්ත හැබැයි බ්ලඩ් මම ඒකයි සිස්ටම් බවුන්ඩරියක් දැම්මේ ඒ කියන්නේ බවුන්ඩරියක් කියලා කියන්නේ මොකද තොරතුරු පද්ධතියක සීමාව පද්ධති සීමාවක් දැම්මේ ඒකයි සීමාවක් දැම්මේ නැත්තම් ළමයි මේ පද්ධතියකින් පද්ධතියකට එකිනෙකට මොකද සම්බන්ධ නැත්නම් අපිට එක්ස්ප්ලেইন කරන්න බෑ පැහැදිලිනේ හැබැයි බ්ලඩ් සර්කියුලේෂන් සිස්ටම් කියන සීමාව ඇතුලේ ඒකේ ඍජුව ඩිරෙක්ට් එළියේ මොකක්වත් ගන්නවද වක්‍ර ඔක්සිජන් ගන්නවා ඒ ගන්නේ මොකක් හරහාද ශ්වසන පද්ධතිය හරහා ඒක නෙමෙයි ඍජුව ගන්නවද නෑ බලන්න ශ්වසන පද්ධතිය හුස්ම ගන්න මේ හුස්ම ගන්න ශ්වසන පද්ධතිය ඉන්පුට් එකක්ද සෝරි විවෘත එකක්ද සංවෘත එකක්ද එහෙම නැත්නම් ඕපන් සිස්ටම් එකක්ද ක්ලෝස් සිස්ටම් එකක්ද හුස්ම ගන්න අපි ඩිරෙක්ට් කොහෙන්ද හුස්ම ගන්න ඩිරෙක්ට් කොහෙන්ද එළියෙන් බාහිර පරිසරයෙන් ඍජු සම්බන්ධයක් තියෙනවනේ එළියෙන් ගන්න ඔය හුස්ම ගන්න එළියෙන් හුස්ම පිට කරන්නේත් කොහෙටද එළියට එහෙනම් ඔයා මේ බලන්න මේ 2017 ප්‍රශ්නය ඔයාට කිව්වොත් සංවෘත පද්ධතියක රූප සටහනක් ඇදලා පෙන්නන්න කියලා මෙන්න මෙහෙම අඳින්න ඕන පැහැදිලි විවෘත පද්ධතියක රූප සටහනක් අඳින්නේ කොහොමද අඳින්නේ විවෘත පද්ධතියක අඳින්නේ කොහොමද මෙහෙමයි අඳින්නේ හරිද සිස්ටම් බවුන්ඩරිය සිස්ටම් එකේ මේ තියෙන මේ කහ පාටින් අඳින සිස්ටම් බවුන්ඩරි එක ඉන්පුට් එක දෙන්නේ සිස්ටම් බවුන්ඩරියෙන් එළියේ උදාහරණ මොනවාද ශ්වසන පද්ධතිය ශ්වසන පද්ධතියේ හුස්ම අපි ගන්න එළියෙන් බාහිර පරිසරයෙන් ශ්වසන පද්ධතියේ හුස්ම පිට කරන්නේ කොහෙටද ඒත් බාහිර පරිසරයට පැහැදිලිනේ එතකොට මේ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි දෙකම එළියෙන් තියෙනවා නම් හරි එහෙනම් ඒක මොකද්ද ඒක විවෘත පද්ධතිය සිස්ටම් බවුන්ඩරි එහෙම නැත්නම් පද්ධති සීමාවේ ඇතුලේ ආදානය ප්‍රතිදානය තියෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද සංවෘත පද්ධතියක් කියලා. තව සංවෘත පද්ධතියකට උදාහරණයක් කියන බිත්තරේ. බිත්තරේ දන්නවනේ බිත්තරේ අපිට උගන්වන කාලේ ඔන්න සංවෘත පද්ධතියකට උදාහරණයක් කිව්වා මිස් කී අපිට උගන්වුවේ මිස් කෙනෙක් කියන්නේ මේ තීරි පාඩම. අපිට කිව්වේ බිත්තරේ. බිත්තරේ සංවෘත පද්ධතියක් කිව්වා. හරි. මම ක්ලාස් එකම හිනා වුණා. නෑ. බිත්තරේ කොහොමද සංවෘත පද්ධතියක්? හරිලාමයි. බිත්තරේ
මේ බලන්න විතර කට්ටේ වැහිලා තියෙන්නේ. බාහිර පරිසරයත් එක්ක ඍජු සම්බන්ධතාවයක් තියනවාද? නෑනේ. විතර කට්ටෙන් වැහිලා තියෙන්නේ. හැබැයි ඇතුලේගේ ප්‍රොසෙස් එකක් යනවද නැද්ද? යනව නේද? මම දන්නවා දවස් 26ක්ද කොහෙද විතරේ ඒ අවශ්‍ය මේවා කරායින් පස්සේ එකෙන් කුකුළු පැටියෙක් එළියට එනවා. ඒ කියන්නේ ඇතුලේ ප්‍රොසෙස් එකක් වෙනවා. ඒකේ ඉන්පුට් එක තියෙන්නේ කොහෙද? ඔයගොල්ලෝ කන්නේ කාමදේ සුදු මදේ තමයි ඉන්පුට් එක. හරි? ඉන්පුට් එක තියෙන්නේ විතර කට්ටේ ඇතුලේ. හරිද? ඒරේ අවුට්පුට් එකේ කුකුළු පැටිය හැදෙන්නෙත් මොකේ ඇතුලේද? ඒ සිස්ටම් බවුන්ඩ් එක විතර කට්ටේ ඇතුලේම නේද එයා හැදෙන්නේ. එයා එළියෙන් මුකුත් ගන්නෙ නෑ නේද? එළියෙන් ගන්නෙ නෑ. ඍජුව ගන්නවද? නෑ. ඍජුව ගන්න නෑ. පැහැදිලිනේ. ඔන්න ඔය කතන්දරේ හොඳට තේරුම් ගන්න ඕනේ. ඍජු සම්බන්ධයක් තියෙන ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය. සංවෘතද විවෘතද? මම කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය සංවෘතයිද විවෘතයිද? එහෙම නැත්නම් ඕපන් සිස්ටම් එකක්ද ක්ලෝස් සිස්ටම් එකක්ද? දාන්න බලන්න උත්තර. තේරුණාද නැද්ද කියලා බලන්න. ඔයාලට පල්ලෙහා chat එක තියෙනවා. අද සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් එහෙම. දාන්න මට උත්තර. ආහාර ජීර්ණ පද්ධතිය විවෘතයි කියලා කියන ඕපන්. මම දැන් ඉංග්‍රීසියෙන් ටයිප් කරනවට ලේසි. සංවෘතයි කියලා කියන්නේ ක්ලෝස්. මං අහන්නේ ආහාර දැන් හිතන්න අර මං කිව්ව නීති ටික. හපොයි ඔන්න ඉතින් උත්තර දෙන හැටි. එකෙක් ඕපන් කියන එකෙක් ක්ලෝස් කියන. දෙකකින් විතර. කෑවනේ මූඩ් එක එහෙම. ඈ ආහාර ජීර්ණ පද්ධතිය ඕපන් සිස්ටම් එකක්ද ක්ලෝස් සිස්ටම් එකක්ද? අයියෝ ඒ බන් තේරිච්ච නැතිව තාම ඉන්නවා මේ කතන්දරේ. මේ දාන්නකො ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර හොයාගන්නේ කොහෙන්ද? බත් කන්නේ කොහෙන්ද? එළියේ පරිසරයෙන් නේද කන්නේ? ඈ එළියෙන් ඉන්පුට් කරන්නේ නේද? ඒකේ පෝෂක ගුණ ටික උරාගෙන අවුට්පුට් කරන්නේත් කොහෙද? එළියට. එන එක මොකද්ද? ඕපන් සිස්ටම් එකක්. විවෘත පද්ධතිය. ක්ලෝස් කියලා දැම්මේ කවුද? ක්ලෝස් කියලා දාලා තියෙන 3-4 දෙනෙක්. ක්ලෝස් යන්නේ කොහොමද? තේරුම් ගන්න නැහැ ඒකයි. මේ විභාග ප්‍රශ්න. හරි විභාගය අහනවා. ආහාර ජීර්ණ පද්ධතිය විවෘත පද්ධතිය. ආයෙ බලමු. මට කියන්න. අපි ගමු කන ඕපන් සිස්ටම් එකක්ද ක්ලෝස් සිස්ටම් එකක්ද? කන මම දාන බාන උත්තර මම බලමු මේක තේරුම් ගත්තද නැද්ද කියලා. ඕපන් ද ක්ලෝස් ද විවෘතද සංවෘතද? ඔව් තාම කට්ටිය උත්තර දානවා. ඔව් ඒත් එක්කෙනෙක් වැරදිලා දැම්මනේ. ළමයි කනේ තේරුම් ගන්න කනේ ශබ්දය අපි කොහෙන්ද ගන්නෙ? මේ බාහිර පරිසරයෙන් ගන්න. මේ එළියෙන් ගන්න කනට නේ. එහෙනම් ඒක මොකද්ද? එහෙනම් ඒක මොකද්ද? භවಂತಿ.
භවන්ති ඒක ඕපන් සිස්ටම් එක. හරිද? ඒක ඕපන් සිස්ටම් එක. ඒක ක්ලෝස් සිස්ටම් එකක් වෙනවද? නෑ. as a දැන් තේරුම් ගන්න හොඳට as a open the closed as a මොකද සිස්ටම් එක. හරි ලේසි මේක ටෙක්නික් එක අල්ල ගන්න. බාහිර පරිසරයත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙනවා නම් විවෘත එහෙම නැත්නම් ඕපන්. බාහිර පරිසරයෙන් ඉන්පුට් ගන්නවා නම් විවෘතයි. බාහිර පරිසරයෙන් නැතුව ශරීර අභ්‍යන්තරයෙන්ම නැත්නම් සිස්ටම් බවුන්ඩරි අභ්‍යන්තරයෙන්ම ගන්නවා නම් ඒක මොකද්ද? ඒක close system එක. ඔව්. right. අන්තිම ප්‍රශ්නේ. හොඳට ඉඳලා උත්තර දෙන්න. හරි. ඒක හරි. ඒක ඔක්කොම හරි. ඒක විවෘත පද්ධතියක් නේද? ඇහැට රූප එන්නේ කොහෙන්ද? එළියෙන්නේ. ඇහැ ඇතුලෙන් රූප එන්නේ නෑ. එළියෙන් ගන්න. ස්නායු පද්ධතිය. nerve system. ස්නායු පද්ධතිය මට කියන්න ඕපන් සිස්ටම් එකද ක්ලෝස් සිස්ටම් එකද? බලමු. තේරුම් ගත්තද කියලා. ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය දන්නවනේ. ස්නායු පද්ධතියක් තියෙනවා මුලේ ඇතුළු ඒ ස්නායු පද්ධතිය. මේක තේරුම් ගන්න නැතුව ඉස්සරහට යන්න බෑ. එක්කෙනෙක් වැරදිට දැම්මා. ඔව් ස්නායු පද්ධතිය පැතුම් පැතුම් සහ කවුද අනිත් එක්කෙනා? රන්දික. ඔව් ස්නායු පද්ධතියෙන් එළියත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙනවද? එළියත් එක්ක බාහිර පරිසරයත් එක්ක ඍජු සම්බන්ධය ඍජු ඩිරෙක්ට් සම්බන්ධයක් තියෙනවද? නෑ නේ නම. කොහෙද මේ? කොහෙද ඕපන් වෙන්නේ පැතුම්? දැන් ස්නායු පද්ධතියෙන් තමයි ඔය මේක අහන් ඉන්න එක වාට මොලේට ධාරණය වෙන්නේ. ස්නායු පද්ධතිය. ඇස් පිල්ලම් වදිනවා. ස්නායු පද්ධතිය. ඒකේ ඍජු සම්බන්ධයක් නැහැ. ස්නායු පද්ධතියේ ඉඳ තමයි මේ හાર્ට් එක වැඩ කරන්නේ. හුස්ම ගන්න ස්නායු පද්ධතියේ ඉඳ. පැහැදිලි නේද? ඍජු සම්බන්ධයක් නැහැ. ඒක අභ්‍යන්තරයේමයි තියෙන්නේ. හරි. එතකොට ඒක ක්ලෝස් සිස්ටම් එකට වැටෙනවා. සිස්ටම් බවුන්ඩරිය ඇතුලේ තියෙනවා නම් ඒක ක්ලෝස්. සිස්ටම් බවුන්ඩරියෙන් එළියේ ඉන්පුට් එක සහ අවුට්පුට් එක තියෙනවා නම් ඒක ඕපන්. එහෙම නැත්නම් විවෘත සිස්ටම් එක. පැහැදිලි නේද? හරි. බාන උදාහරණයක් ලෙස මානව ස්නායු පද්ධතියේ නිර්මාණ අවස්ථාව සලකා බලමු. මිනිස්සුන්ට එක් ඉන්ද්‍රියන් මගින් ජනිත කරන්නා වූ සංඥා ඔබම ගෙන යාම අවස්ථා ඉටු කර ගැනීම සඳහා මානව ස්නායු පද්ධතිය බිහි වී ඇත. රයිට් පැහැදිලි. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම තේරෙන්නේ නැති කියලා. මම මේක හුඟක් වෙලා එක්ස්ප්ලেইন කරේ මේකෙන් MCQ අහනවා. ඒක නිසා එක්ස්ප්ලেইন කරේ මේ ටියුට් තියෙන කට්ටිය මේ ටික හයිලයිට් කරගන්න. මම මේ ඔන්ලයින් කරලා දෙන එක හයිලයිට් කරගන්න. ඉංග්‍රීසි මීඩියම් කට්ටිය චුට්ටක් මේක ලියන්න ඕනේ. මේ සිස්ටම් එකේ ඩෙෆිනිෂන් එක ලියන්න ඕනේ. මම ඒගොල්ලන්ට මේක දාන්නම් චුට්ටක් පොතේ ලියමු. මාතෘකාව සිස්ටම් ඇනලිසිස් ඇන්ඩ් ඩිසයින්. මම හිතනවා පේනවා දැන්. හරි. දාලා මෙන්න මේක ලියන්න ඕනේ. මම ෆුල් ස්ක්‍රීන් දාන්නම්. A system is an orderly grouping of interrelated interrelated කියන වචනේ තියෙන්න ඕන. interrelated තියෙන්න ඕන. අත්‍යවශ්‍යයි.
interrelated and interdependent. Components like together according to plan to achieve specific objective. Specific objective කියන එක තියෙන්න ඕන. පැහැදිලි? Right. හරි. මම හිතන්නේ පැහැදිලි. මේ ටික කොහොම දාගමු. සිංහල මීඩියම් අය මම කියන එක ලියන්න. විවෘත පද්ධති කියලා මාතෘකාව දැම්මා. ටියුට් නැති කට්ටිය ඉංග්‍රීසි මීඩියම් අය ඕක කොහොමම කන්ටිනියු කරන් යමු. විවෘත පද්ධති සංවෘත පද්ධති ඕපන් සිස්ටම් ඕපන් ක්ලෝස් කියන දෙක ඔහොම ෆිල් කරා යන්න. හරිද? නෝට් එක ෆිල් කරගන්න ආයෙම නෝට් දෙන්නේ නැහැ. හරි? ඔය මේ කියන එක විතරයි ඔයාලට ආයි විභාගෙ ලං වෙලා නැත්නම් නෝට් හොයන්න ගියාම නෝට් නැහැ. හරි මගෙන් ඉල්ලන්න එපා ඊට පස්සේ ඇවිල්ලා නෝට් එක ෆිල් කරගෙන යමු. හරි දාගන්න විවෘත පද්ධති. හරිද? බාහිර පරිසරයේ සමග ඍජුව සම්බන්ධ වී ඍජු කියන වචනේ තියෙන්න ඕනේ වක්‍රව සම්බන්ධ වෙන්න පුළුවන් ඒක වැඩක් නෑ. දැන් පිටරේ ගත්තොත් වක්‍රව සම්බන්ධයි. ඇයි? අර උණුසුම ලැබුණ නැත්නම් ඒ කුකුළු පැටිය එන්නේ නැහැ නේ. එතකොට වක්‍රව සම්බන්ධයි. වක්‍රව සම්බන්ධතාවයන් අපි මෙතනදී නොසලකා හරිනවා. පැහැදිලිනේ? ස්නායු පද්ධතියෙත් එහෙමයි. එහෙනම් ඍජුව සම්බන්ධ වෙන එක විතරයි ගන්න. දාගන්න විවෘත පද්ධති බාහිර පරිසරයේ සමග ඍජුව සම්බන්ධ වී බාහිර පරිසරයේ සමග ඍජුව සම්බන්ධ වී ඒ තුළින් ආදානය ලබා ගැනීම සහ ඒ තුළින් ආදානය ලබා ගැනීම සහ ප්‍රතිදානය ලබා දීම සිදු කරන්නේ නම් එවැනි පද්ධතියක් විවෘත පද්ධතියක් ලෙස හැඳින්වේ. උදාහරණ ශ්වසන පද්ධතිය මානවයාගේ බාහිර පරිසරයේ සමග ඍජුව සම්බන්ධ වන
ඇස කන නාසය ආදිය දැක්විය හැකිය. ඇස කන ආදිය දැක්විය හැකිය. right ඊළඟ එක දාගමු සංවෘත පද්ධති closed system. හරි බාහිර පරිසරයෙන් ආදාන ලබා ගැනීමක් හෝ බාහිර පරිසරයෙන් ආදාන ලබා ගැනීමක් හෝ බාහිර පරිසරයට ප්‍රතිදාන ලබා දීම බාහිර පරිසරයට ප්‍රතිදාන ලබා දීම සිදු කරන පද්ධති. sorry සිදු කරන නෙමෙයි සිදු නොකරන බාහිර පරිසරයෙන් ආදාන ලබා ගැනීමක් හෝ බාහිර පරිසරයට ප්‍රතිදාන ලබා දීමක් සිදු නොකරන කියලා චුට්ට හදාගන්න සිදු කරන කියලා මං කිව්වේ. සිදු නොකරන පද්ධති සංවෘත පද්ධතියක් වේ. උදාහරණ රුධිර සංසරණ පද්ධති. right English medium අය මේ වාක්‍ය හොඳට ඔළුවට ගන්න. The system receive input from and delivers outputs to its environment. දැන් මේක රූපයයි චුට්ට ඇඳ ගන්නත් ඕනේ. එතකොට ඉන්පුට් එකයි අවුට්පුට් එකයි කොහෙද තියෙන්නේ? බාහිර පරිසර environment. බාහිර පරිසරයට. පැහැදිලිනේ? මේක ඔළුවට දාගන්න නැත්නම් ඔයාලට මේ තේරුම් ගද්දී ඔයාට අපහසු වෙයි. පැහැදිලි නේද? හරි? ඒ හින්දා මේ කොටස් ටික තේරුම් ගන්න. right අපි යනවා මේක රූපය අඳින මේක රූපය අත්‍යවශ්‍යයි. මම ආයෙ නැවත යනවා ටියුට් එකට. මෙන්න මෙතන ඔයාලට ඉඩ තියෙනව නේද? පොඩියට ඇඳගත්තාම ඇති. මට මෙන්න මෙහෙම පොඩ්ඩක් ඇඳ ගන්න ඕනේ මේක. මෙහෙම චුට්ට ඇඳ ගන්න. මෙතන මම ඉංග්‍රීසි වලින් ටයිප් කරනවා මම ලේසියින්ද ඔයා සිංහලෙන් ලියනවා නම් ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? මෙතන එන්න ඕනේ input මේක ඇතුලේ එන්න ඕනේ process හරි මෙතන එන්න ඕනේ output හරි එතකොට මේක තමයි අපේ සිස්ටම් එක වෙන්නේ. ඒක විවෘත පද්ධතියේ මෙන්න මෙහෙම දාගන්න සිස්ටම් බවුන්ඩරි එක. ඔයා නැත්නම් කඩ ඉරක් පාවිච්චි කරත් කවන්නේ නැහැ.
මම මෙහෙම පොඩි කොටුවකින් දාන්නම්. මේ කහ පාට කොටුවෙන් දාන එක බලන්නකෝ. කහ පාට කොටුවෙන් දාන්නේ සිස්ටම් බවුන්ඩරි එක. නැත්තම් සිංහලෙන් කියනවා නම් මෙතන ලියන්න මෙන්න මේකට ඊතලයක් දාලා හරි ලියන්න. ඒ තමයි මොකද්ද? පද්ධති සීමාව. හරි. පද්ධති සීමාව. පද්ධති සීමාව. සිස්ටම් බවුන්ඩරි. ඔය ඒකනේ. ඊට මෙන්න මෙතන මේක ඇඳගත්තට හරිද? මෙතන යටින් යන ගන්න තව එකක්. මේකත් පාඳින්නම්කෝ. අර ටිකම තමයි. හරි. ඉන්පුට් අවුට්පුට් ඒ ටික ඒ විදිහටම තියන්න. ඒකේ හැබැයි සිස්ටම් බවුන්ඩරි පද්ධති සීමාව පද්ධති සීමාවන් දාන්නම් කොළ පාටින් වගේ. හරි. පද්ධති සීමාව තියෙන්නේ ඉන්පුට් එක අවුට්පුට් එක ඇතුලේ. පැහැදිලිනේ? හරි. එතකොට මේ තියෙන්නේ ඒකම තමයි. එතන තියෙන ඉන්පුට් එක මෙතන තියෙන්නේ අවුට්පුට් එක. හැබැයි තියෙන්නේ පද්ධති සීමාව ඇතුලේ. එතකොට මේ තියෙන්නේ පද්ධති සීමාව. පැහැදිලිද? වහිතන උඩේ කැඳලි ඉවරයිනේ. මේ තියෙන process එක. උඩේ ගම මකනවා. හරි නේද? පල්ලෙහාට වෙන්න ලියා ගන්න. පද්ධති සීමාව කියලා. පැහැදිලි? මේක ඇඳලි ඉවරද? මට ඉවර නැහැ ඉවරයි කියලා දාන්න මෙසේජ් එක. ඊළඟ කොටසට යන්න පුළුවන් මට. හරි ඉවරයි කියලා දාලා තියෙනවා. එහෙනම් මැකුවා. හරි නේද? right. එකන දාලා මේ අන්දය අතින් මෙහෙම කියවනවා කියලා ස්පර්ශයෙන්. එනකොට අපි ඍජු සම්බන්ධයක් නැහැ කියලා ගන්නෙ. ස්නායු පද්ධතිය. පැහැදිලිනේ? right. දැන් සමහර අයට හිතෙන්න පුළුවන් මේ ඔය කිව්වට ඕවා විභාගෙට එනවාද ඇස කන නාසය දිව ඕවා එනවා ඒ ලෙවල් විභාගය කියලා අහනවා. හරි ඒ නිසා මේ මෙච්චර මේක එක්ස්ප්ලেইন කරේ. මොකද මේ ටික එනම ලේසි ළමයි. හැබැයි ඌ වරද්දනවා කියන්නේ. මේ මුකුත් ඕනේ මේ දැන් කරපු උදාහරණෙම ඇති. හරි මේ දැන් උගන්වලා දැන් ඇහුවත් ඒත් කට්ටිය වැරදියට උත්තර දෙන්නේ. මේ බලන්න මම ඒවට මේ කොහොමත් වෙනම පේපරේ හම්බ වෙනවා. මම ඒවට පෙන්නන්නේ. මෙහෙම ප්‍රශ්න එනවා. මෙතන දැන් ඔයාලට පේනවා. මිනිස් සිරුර
සිරුරක අඩංගු පාත සඳහන් පද්ධති සලකන්න. MCQ ප්‍රශ්න මේක. හරි. ශ්වසන පද්ධතිය. respiratory system කියලා කියන්නේ ශ්වසන පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය. ස්නායු පද්ධතිය. රුධිර සංසරණ පද්ධතිය. සංවෘත පද්ධති වන්නේ කුමන ඒවාද? පැහැදිලි? ක්ලෝස් සිස්ටම් මොනවාද කියලා අහනවා මේ ටිකේ. මට උත්තර දාන්න බලන්න 1ද 2ද 3ද 4ද 5ද කියලා දාන්න උත්තර. හොඳට ඉස්සෙල්ලා ප්‍රශ්නේ කියවන්න. සංවෘතය විතරයි අහන්නේ. වරද්දන්න එපා ඈ. දැන් මේ විභාගෙට අහනවා. නැත්නම් ඔයාලට හිතන්න පුළුවන් ඕව අහනවා විභාගෙට මේ මොනවද මේ උගන්වන්නේ IT නෙවෙයිනේ කියලා. ඔව්. මේ IT තමයි. හරිද? ICT විභාගයේ අහපුවා තමයි ඔය තියෙන්නේ. ඒකයි මම මේ මෙච්චර වෙලා මේක එක්ස්ප්ලেইন කරේ. මොකද මේ වගේ ලේසි ප්‍රශ්න වරද්දන ළමයිනුත් ඉන්නවා. ලේසිනේ මේවා. හරි. මේවා වරද්දන ළමයි ඉන්නවා. මම ඒකයි බලන්නේ. මේක වරද්දන අය ඉන්නවද? එහෙම හිටියොත් මොකද මේක මුල වැරදුනොත් ළමයි දිගටම වරදිනවා. ඊට පස්සේ ඔක්කොම වරදි. ඇයි අර දැන් අද කවුරු හරි ආවේ නැත්නම් ඉතින් එයාට මේ තියරිය තේරෙන්නේ නැහැ. ඊට තමයි කියන්නේ අයියෝ මම සිස්ටම් පාඩම කරා ඉස්කෝලෙත් කරා මේ ලෝක දෙයක් මට තේරුන්නේ නැහැ කියනවා. ප්‍රශ්න වලට උත්තර ලියන්න තේරෙන්නේ නැහැ කියන ඔව් ඇත්ත. මේ පාඩම ලේසි වුණාට තියරි දන්නේ නැති එක්කෙන්ට උත්තරේ හොයන්න බෑ. දැන් බාහිර පරිසරයත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා එයා ඔළුවෙන් කල්පනා කරලා හිතන්න ඕනේ. පැහැදිලිනේ? නැත්තම් නිකන් ඔක්කොම පේනවා මොනවා වගේද ඕපන් වගේ පේනවා. අය අපි පද්ධති සීමාවක් දාලා සිස්ටම් බවුන්ඩරියක් දාලානේ මේක කල්පනා කරන්න ඕනේ. පැහැදිලිනේ? හරි. මේ හුඟක් අය කියන්නේ උත්තරේ 5 කියලා. හුඟක් අය කියන්නේ ඔක්කොමලා කිව්ව උත්තරේ 5 කියලා මම බලන් හිටියේ වෙන උත්තරයක් ඒද කියලා. සංවෘතනේ අහන්නේ. සංවෘතයි කියලා කියන්නේ වැහිච්ච ක්ලෝස් ඉන්පුට් එක අවුට්පුට් එකයි මොකේද තියෙන්න ඕනේ සිස්ටම් බවුන්ඩරි ඇතුළෙම තියෙන්න ඕනේ. ශ්වසන පද්ධතිය සංවෘතද? නෑ ඒක විවෘතයි බාහිර පරිසරෙන් නෙවෙයි හුස්ම ගන්න. ආහාර ජීර්ණ පද්ධතිය සංවෘතද? නෑ. කෑම ගන්න එළියේ. ස්නායු පද්ධතිය සංවෘතද? ඔව් මම ඒකයි උගන්වන්නේ ඒක ස්නායු පද්ධතිය සංවෘතයි. රුධිර සංසරණ පද්ධතිය සංවෘතද? ඔව්. එහෙනම් උත්තරේ 5 C සහ D. දැන් ඔයාලට පැහැදිලිද? මෙහෙම විභාග ප්‍රශ්න අපෙන් අහලා තියෙනවා. මේවා ලේසි ප්‍රශ්න. හරිද? ලේසි වුණාට මේ සමහර ළමයි මේ තියරිය දන්නේ නැති කමට මේවා මොනා කරනවද? වරද්දනවා. අපරාධනේ. තියරිය දන්නේ නැති කමට වරද්දනවා. ලේසි ප්‍රශ්න. හරි? අපි තව එකක් බලමු මේ 48 වෙනි ප්‍රශ්නේ. මේ හැම අවුරුද්දම වගේ මේ ප්‍රශ්නයක් අහනවා. මේ බලන්න. පාස් සදාන් පද්ධති සලකා බලනවා. හිතනවාට පේනවා. මානව රුධිර සංසරණ පද්ධතිය. blood circulation system එක. ආහාර ජීර්ණ පද්ධතිය. මානව ස්නායු පද්ධතිය. විවෘත පද්ධතිය හෝ පද්ධති ලෙස සලකා බැලිය හැකි වන්නේ මොනවද කියලා අහනවා. ලේසි ප්‍රශ්නයක්. විවෘතයි. විවෘතයි කියලා කියන්නේ මොනවද කියලා අහනවා. හරිම ලේසි ප්‍රශ්නයක්. තියරිය දන්නවනම් ටක් ගාලා ඔයාලට උත්තරේ දෙන්න පුළුවන්. මම හිතන්නේ දැන් නම් උත්තර ඒවෙන් මම හිතන්නේ අතිශය බහුතරයකට තේරිලා තින්නේ. උත්තර දාන්න ළමයි හරි. වැරදුනාට කමක් නැහැ. මොකද මාත් එක්ක මේක සම්බන්ධ වෙලාම කරමු. එතකොට තමයි මේක හොඳට ඔයාලට තේරෙන්නේ. නැත්නම් ওই ගන්ධබ්බෙක් වගේ මේක දිහා ඔය බලන් හිටියට මේක හරියන්නේ නැහැ. හරි. ඔයාව වරදින්න හරියන්න හරි දාන්න. හරිද? ඔව් මූණක් පේන එකක් නෑනේ. අනිත් එක මම ඔයගොල්ලෝ නම් අඳුරන්නෙත් නෑ. හරි. ඒ ඉන්න කිසි ගැටලුවක් නෑ. ඔයා උත්තරේ දාන්න. මම ওই නම කිව්වට ඔයාව අඳුරන්නේ නෑ. හරි. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. හරි. ඒ හින්දා මාත් එක්ක සම්බන්ධ වෙලා උත්තර ටික දාන්න. ඒක ඔයාටයි හොඳ. හරි ඔයාට බලාගත්ත හැකි මොකද මේ කතන්දරේ තත්ත්වය කියලා.
මේකේ උත්තරේ ඉතා පැහැදිලිව ඔක්කොම දාලා තිබ්බා. උත්තරේ කීයද? උත්තරේ 2. ඇයි? ආහාර ජීර්ණ පද්ධතිය ඍජුව මොනා කරනවද? පිටතින් තමයි මොනා කරන්නේද? මේවා ගන්න. එතකොට මානව රුධිර සංසරණ පද්ධතිය වැරදි. ස්නායු පද්ධතියත් වැරදි. ඔය දෙකම වැරදි. අපිට ගන්න පුළුවන් මෙයා විතරයි. පැහැදිලිනේ? හරි. right. අපි බලමු ඊළඟ කොටස. හරි 34 2015 වගේ ඉන්නවා කියන්නේ. ඔව් 2015 34 වෙනි ප්‍රශ්නේ. පද්ධතියක වෘත්තභාවය හා සංවෘත්තභාවය සම්බන්ධයෙන් පහත් සඳහන් කුමන වාක්‍යාන්තය නිවැරදි වන්නේද? බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් සංවෘත පද්ධතියක් විය යුතුය. හොඳට හිතන්න. අර තියරිය දාන්න ඕනේ මෙතනට ඇප්ලයි කරන්න ඉච්චරයි. පොදු භාවිත පරිගණක ජෙනරල් පර්පස් කම්පියුටර් විවෘත පද්ධතියක් ලෙස සැලකිය හැකිය. මිනිස් රුධිර සංසරණ පද්ධතිය විවෘත පද්ධතියකි. ජංගම දුරකථනය සංවෘත පද්ධතියකි. සූර්ය බල ජනන පද්ධතිය සංවෘත පද්ධතියකි. ඔයන් අහන්නේ විවෘත හා සංවෘත කියන කතන්දරත් එක්ක මේකේ හරි එක මොකද්ද? නිවැරදි වාගන්තිය මොකද්ද කියලා අහන්නේ. හරි එක කියන අහන්නේ. ඔව්. බලමු අපිට උත්තර කිහිපයක් දාලා තිනවා. උත්තර දාන්න නැති අය උත්තර දාන්න දැන් සම්බන්ධ වෙච්ච කෙනා 34 මේ ළමයි මේක කට් කරගන්න එපා. 34 වෙනි ප්‍රශ්නේ කරන්න ඕනේ. ආන්න එක්කෙනෙක් වැරදි උත්තරයක් දාලා කෙනෙක් දෙන්නේ දාලා. බලමු. කට්ටියක් 2 කියලා දාලා දිනවා, කට්ටියක් 3 කියලා දාලා තියෙනවා නේද? හිරුනි චනුත් හිරුනිසා චනුත් ඔය දෙන්න අහගෙන නෙමෙයිද හිටියේ. රුධිර සංසරණ පද්ධතිය මම එක්ස්ප්ලেইন කරද්දිත් කිව්වා රුධිර සංසරණ පද්ධතිය ඍජුව සම්බන්ධයිද බාහිර පරිසරෙත් එක්ක. මේ ලේ එළිය පරිසරෙත් එක්ක සම්බන්ධ වෙනවද නැහැ? blood circulation system එක නෑ. ඒක විවෘත පද්ධතියක් නෙමෙයි. ඒක ඉතා පැහැදිලිව මම එක්ස්ප්ලেইন කරද්දිත් කිව්වා. ඒක මොන පද්ධතියක්ද? සංවෘත පද්ධතියක්. බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් සංවෘත පද්ධතියක් නෑ. බැංකුවේ ටෙලර් යන්ත්‍රේ සල්ලි කොහෙද දෙන්නේ? එළියට නෙන්නේ. ඒක සංවෘත වෙනවද? මේක විවෘතයි. වැරදි. මිනිස් රුධිර සංසරණ පද්ධතිය විවෘතද? විවෘත ඕපන්ද? නෑ. ඒක ක්ලෝස් සිස්ටම් එකක්. බාහිර පරිසරෙත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙනවද? ඈ? නෑ. මේ ලේසි ප්‍රශ්න වරද්දන්න එපා. හරි? ජංගම දුරකථනයේ සංවෘත පද්ධතිය. ජංගම දුරකථනයේ සිග්නල් එන්නේ කොහෙන්ද? පිටින් නේද? ඔයා කතා කරනවා සිග්නල් බවට පරිවර්තනය වෙලා යන්නේ කොහෙටද?
එළියට නේද? බාහිර පරිසරයට නේද? එහෙනම් බාහිර පරිසරයේත් එක්ක ඍජු සම්බන්ධයක් ජංගම දුරකථනයේ තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් ඒක සංවෘතද? නෑ ඒක විවෘතයි. වැරදි. සූර්ය බල ජනන පද්ධතියක් solar power generation system එකක්. හරි? මේ සූර්ය ජල බලන කියද්දිම තේරෙන්න ඕනි ඉර එළිය කොහෙන්ද එන්නේ? මේ ඉර එළිය එන්නේ එළියෙන්. එළියෙන් ඉර එළියෙන්. එහෙනම් ඒක සංවෘතද? නෑ ඒක විවෘත පද්ධතිය. මේකත් වැරදි. එහෙනම් හරි උත්තරේ මොකද්ද? පොදු භාවිත පරිගණකයක් කියන්නේ මොකද්ද? ඔය සාමාන්‍ය එදිනදා ජීවිතේ පාවිච්චි කරන කම්පියුටරයක්. දැන් සමහර කට්ටිය මේක ගැන හිතේ තින්නවා. මොකද්ද? මේ ජෙනරල් පර්පස් කම්පියුටර් කියන්නේ මොකද්ද? නිකන් සාමාන්‍ය කම්පියුටරයක්. අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන්නේ විවෘත පද්ධතියක් කියලා සැලකිය හැකියි. ඒවද නැද්ද? ඔව්. ඒක ඉන්පුට් ඔයා කීබෝඩ් එකෙන් දෙනවා, මවුස් එකෙන් දෙනවා ඉන්පුට් තියෙන්නේ කොහෙද? එළියෙන්නේ දෙන්නේ. මොකෝ කම්පියුටර් ඔටෝ වැඩ වෙනවා. ඇතුලෙන් නෑනේ. එළියෙන් ඉන්පුට් දෙන්නේ. අවුට්පුට් එක දෙන්නේ කොහෙද? මොනිටරෙන් රූපයක් විදියට වට පේන්නේ කොහෙටද? ඒත් එළියට නේද? එහෙනම් විවෘතද නැද්ද? ඔව් ඒක විවෘතයි. ඒක හරි. විවෘතයි. හරි. පැහැදිලි නේද? ඔබ පටලව ගන්න එපා ඈ. බොහොම සරල ප්‍රශ්න. මේක වරද්දනවනේ ඉතින් බාන්න ඉතින් තාම වරද්දනවනේ. අච්චර කියලා දීලත් වරද්දනවා. 44 ඔන්න ඕක නම් වරද්දන්න එපා. 44. මම මේ කොටසින් කොටස පාස් පේපර්ස් යන්නේ. මොකද පාඩම ඔක්කොම කරලා ආයි පාස් පේපර්ස් කරලා ආයි ඕගොල්ලෝ පිස්සු නටනවා. ආයි මතක නැහැ. එහෙනම් කෑල්ලක් කරලා ඒකට අදාළ පාස් පේපර්ස් ටික කරාම අර ඔළුවට ටිකක් යනවනේ. මේක මෙහෙමයි කියලා දෙකක් තුනක් කරාදී හරි. තේරුම් ගත්ත හැකි මොකද්ද මේ කතන්දරේ කියලා. පාසදාන් කවරක් විවෘත පද්ධතිය සම්බන්ධව නිවැරදි වන්නේද කියලා අයෙන් අහනවා. විවෘත පද්ධතියකට අවශ්‍ය සියලු ආදාන මේ පද්ධතිය තුලම පවතී. විවෘත පද්ධතිවල අනෙකුත් පද්ධති සමග අන්තර් ක්‍රියා කළ නොහැකිය. විවෘත පද්ධති වලට ඒ ක්‍රියාකාරීත්වය සඳහා අන් පද්ධති අවශ්‍ය නොවේ. මිනිසුන්ට විවෘත පද්ධති නිර්මාණය කළ හැකිය. සියලු ස්වභාවික පද්ධති විවෘත පද්ධති වේ. හොඳට කියවන්න. උත්තර දාන්න මට. බොහොම සරල ප්‍රශ්නයක්. ඇත්ත වෙලා තම කීප දෙනයි දාලා තියන්නේ. නැතුම් කවුද එහෙම එකක් කිව්වේ? මං එහෙම කොයි වෙලේකවත් කිව්වේ නැහැ. නෙජලා උත්තර දාලා තින්නේ. උත්තර දාන්න නැති සෙට් එකක් ඉන්නවා මේ අල්ල ගන්නවා.
මාර්ෂියා මන්දා ඉෂාන් උත්තර දාලා තියෙනවා ඉෂාන් දාලා තියෙන්නේ හරි උත්තර දාන්න මට මේකින් එක්කෙනාට උත්තර දාන්න කියලා කියන්න බෑ හසින්ත කියන්නේ කවුද හසිත් කියලා කෙනෙක් ඉන්නවා හසින්ත කියලා කෙනෙක් ඉන්නවා කවුද ඒගොල්ලෝ දැම්මද උත්තර යුවිනි යුවිනි නෙජලා යන්න දැන් උත්තර දාලා තියෙනවා හරි හරි කට්ටියක් කියනවා නෑ මම අහුවේ උත්තරේ දැම්මද කියලා හසින්ත ඔය උත්තරේ දාලා නම් තියෙන්නේ හරි කට්ටියක් දාලා තියෙනවා 3 කියලා කට්ටියක් දාලා තියෙනවා 4 කියලා දැන් බලමු ඒ දෙකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ විවෘත පද්ධතියේ හරි එක අහන්නේ ඉස්සර තේරුම් ගන්න හරි එක විවෘත පද්ධතියේ සියලු ආදාන මේ පද්ධතිය තුලම පවතී නෑ වැරදි විවෘත පද්ධතියක කොහෙද තියෙන්නේ පද්ධතියෙන් එළියේ තියෙන ආදාන ප්‍රතිදාන තියෙන්නේ පද්ධතියෙන් එළිය වෙන්න පුළුවන් විවෘත පද්ධතිය වල අනිකුත් පද්ධති සමග අන්තර් ක්‍රියා කළ නොහැකියි මම එහෙම එකක් කිව්වේ නෑ වැරදි විවෘත පද්ධතිය කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය සුසර පද්ධතිය රුධිර සංසරණ පද්ධතියත් එක්ක අන්තර් ක්‍රියා කරනවද නැද්ද ක්‍රියා කරනව නැත්නම් ගන්න හුස්ම කොහොමද බ්ලඩ් එකත් එක්ක එකතු වෙන්නේ අන්තර් ක්‍රියාවක් තියෙනවා හැබැයි අපි පද්ධති සීමාවක් දාලා වෙන් කරගෙන තියෙන්නේ මේ තින්නේ මොකද්ද සසර පද්ධතිය මේ තින්නේ රුධිර සංසරණ පද්ධතිය මම නොහැක කිව්වේ නෑ එහෙම එකක් මම කිව්වේ නෑ මම කිව්වේ අන්තර් ක්‍රියා කරනවා හැබැයි පද්ධති සීමාවක් එහෙම නැත්නම් සිස්ටම් බවුන්ඩරියක් දාලා වෙන් කරගෙන ඉන්නේ කියලා හරි ඔන්න ඊළඟ ප්‍රශ්නේ විවෘත පද්ධති වලට එහි ක්‍රියාකාරීත්වය සඳහා අන් පද්ධති අවශ්‍ය නොවේ එහෙම කියන්න බෑ අපිට අන් පද්ධතිත් ඕනේ ආහාර ජීර්ණ පද්ධතිය ආහාර ජීර්ණ පද්ධතියේ ඔයා ගන්න කෑම වල ශක්තිය කාබෝහයිඩ්‍රේට් ඒවා උරාගෙන ලේත් එක්ක මික්ස් කරනවද නැද්ද ග්ලූකෝස් බවට පරිවර්තනය කරන ඒවා මික්ස් කරනවනේ ඒකින් අපිට ශක්තිය ලැබෙන්නේ හරි නේද මේක ප්‍රැක්ටිකලි හිතන්න නැත්නම් ඔයාලට උත්තර ගන්න වෙන්නේ නැහැ අවශ්‍ය නැහැ කියලා මම කොයි වෙලේකවත් කිව්වේ නැහැ මිනිස්සුන්ට විවෘත පද්ධතිය නිර්මාණය කර හැකියි ඔව් මිනිස්සුන්ට කරන්න පුළුවන් මම උදාහරණයකට කිව්වා මොකද්ද පාසල් පද්ධතිය ඉන්පුට් එක මොකද්ද කිව්වේ මැටිමෝල් ළමයි ටිකක් කිව්වා ඉන්පුට් එක ප්‍රොසෙස් එක පාසල් පද්ධතිය ඒක උගන්වනවා සාර ධර්ම කියලා දෙනවා ඔන්න අවුට්පුට් එක මොකද හොඳ යහපත් පුරවැසිය ඔය ප්‍රොසෙස් එක වෙච්ච එක අවුල් වුණාම තමයි අවුල් යුන් ඉන්නේ හරි උන් තමයි ඔය ටික්ටොක් කරන්නේ හරි පාසල් පද්ධතියේ අවුල් ප්‍රොසෙස් උන් නැතිව ටික්ටොක් කරන්නේ අන්න උන්ගේ උන් තමයි උන් හරි ඉස්තුනට නෙවුන්ටි හරි රයිට් සියලු ස්වභාවික පද්ධති විවෘත පද්ධති පහටත් උත්තරයක් කවුරුන් මට එවලා තිබ්බා වැරදිනේ සියලු ස්වභාවික පද්ධති විවෘත පද්ධති සියලු එහෙනම් බ්ලඩ් සර්කියුලේෂන් සිස්ටම් එක මොකද්ද රුධිර සංසරණ පද්ධතිය ස්නායු පද්ධතිය ස්වභාවිකයිනේ මොකෝ මේ මිනිහෙක් අතපු එකක් ස්වභාවික පද්ධතියක් ඒව විවෘතද නෑ නෑ කොහෙද විවෘත ඒක සාමූර්තයි බිත්තරේ
විතරේ ස්වභාවිකද? ඔව්. ඒක විවෘතද? මේක සමෘතයි. පැහැදිලිද? තේරුණා? හරි. කවන්නේ ටික ටික හරි අපි මේ ටික ඉගෙන ගන්න ඕනේ. හරි. වැරදි තමයි හරියන්න ඕනේ. අන්න බලන්න මේ 37 වෙනි ප්‍රශ්නේ. දැන් ඔයාලා මේ ප්‍රශ්න කියවද්දී හිතෙන්න පුළුවන් මේ සර් පෙන්නන්නේ පහේ ශිෂ්‍යත්ව පේපරේද අපේ A level පේපරේ ප්‍රශ්නද කියලා හිතෙන්නත් පුළුවන්. ඒ තරමට මේවා ලේසි. ඒත් ළමයි වරද්දනවා. හරි. මම හිතන්නේ මේ මීට වැඩිය අමාරු ප්‍රශ්න පහේ ශිෂ්‍යත්ව පන්තියේ පේපරේ තියෙනවා. මීට වැඩිය අමාරු. හරිද? මේ ඇත්තටම මේ ලේසි ප්‍රශ්න. හරිද? ඒත් වරද්දනවා කියන්නකො. ඒත් වරද්ද. සනුද හංසජ්ජ ආපහු චුට්ටක් බලන්න. උත්තර දෙකක් තියෙන්න බෑනේ. උත්තර දෙකක් තියෙන්න බෑ. එක උත්තරයක් තියෙන්න පුළුවන්. හිරුනි ලියනගේ ඕෂධි සනුද ආපහු උත්තර බලන්න ඕන. ඩිරෙක්ට් බාහිර පරිසරෙත් එක්ක මොන හරි බාහිර පරිසරයෙන් ගන්නවද? මාර ලේසිලා මේ ප්‍රශ්නේ ඒත් වරද්දනවා කියන්නේ. උත්තර දැන් 3ක් ආවා. බලන්න ඉතින්. මොන්ටි සෝරි ප්‍රශ්නත් වරද්දනවා නෙවෙයි තවත් වරද්දලා එනවා. හරි. තව යවනවද උත්තර? ලේසි ප්‍රශ්න. සංවෘත ක්ලෝස් එක කෙනෙක් අහන්නේ. මේ වගේ ප්‍රශ්න වරද්දන්න එපා අපරාධේ. ඉෂාන් චමෝද්‍ය සත්සරණ. ආව බලන්න. හරි මම බලන්නද? ඇද්ද වෙලා. ඇති. මේ බලන්න. උත්තර 3ක් ආවා. මම මේ ඔයගොල්ලන්ට කියන්නේ 3 හරි කියන කට්ටියක් ඉන්නවා. 4 හරි කියන කට්ටියක් ඉන්නවා. 5 හරි කියන කට්ටිය උතර 5 කියලාත් උත්තරයක් ආවා. මොන ලෝකේ හිටියත් දන්නේ නැහැ. හරි කමන්නේ. මේ බලන්න 5 හරි කිව්ව එක. ඇස ඍජු සම්බන්ධයක් බාහිර පරිසරයත් එක්ක තියෙනවද නැද්ද? තියෙනවා. එන සංවෘත වෙනවද? නෑ නෑ. ඇහැ කොයිද සංවෘත? ඇහැ වැරදි. කන අර හද්ද යන්නේ කොහෙන්ද? බාහිර පරිසරයෙන් නේද? නේද? ඔයාටම මේ ඔයාගේ මොළේ ඇතුලේ සද්ද එන අවුලක්. හරි. මොකක් හරි නට් ලූස් කේස් එකක්. ඔයාට මොකක් හරි ඔයාගේ මොළේ ඇතුලේ මෙහෙම සද්දයක් එනවා. ලූස් කනෙක්ෂන් එක. අපිට නම් ඇහෙන්නේ එළියෙන් සද්ද. හින්දා කන සංවෘතයි. ඊළඟට පෙනහැල්ල කියපු එක. දැන් මම මෙච්චර වෙලා දැන් කිව්වා පාඩම් පටන් ගත්තද වෙලේ ඉඳන් කිව්වා පෙනහැල්ල ශ්වසන පද්ධතියේ බාහිර පරිසරයත් එක්ක ඍජු සම්බන්ධයක් තියනවද නැද්ද?
ඈ පිටු සම්බන්ධයක් තියෙනවනේ පෙරහැල්ල කොහෙද සංවෘත වෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ 3යි 4යි 3ද 4ද වකුගඩු හෘදය ළමයි ලේ හෘදයට අවශ්‍ය කරන ලේනේ ලේ ඔයා පිටින් ගන්නවද ඈ ලේ පිටින් ගන්නවා ඇක්සිඩන්ට් එකක් වුණොත් වගේ නම් ඔන්න මොනා කරනවද ලේ වැඩිපුර ගියොත් එළියෙන් ගන්නවා එහෙම නැතුව මම කියන ලේ නිෂ්පාදනය ගැන හිතන්නකෝ එහෙනම් ඩ්‍රැකියුලා සම්භවයක් තියෙනවා නම් ඔයාලට ඕන ලේ මේ බොන්න අවස්ථාවක් තියෙනවා ඒ ඇරෙන්න සාමාන්‍ය මිනිසෙක් ගන්න මේ අහන්නේ මිනිස් ශරීරයේ ඩ්‍රැකියුලා ගැන දහන්නේ නැහැ හරි හෘදය කියන එකේ පිටින් ලේ ගන්න බෑ හරි ඒක ඇඟේ ඇතුළෙන්මයි හැදෙන්නේ ලේ හෘදය මොකද්ද සංවෘතයි වකුගඩු විවෘතයි ඇයි වකුගඩුවේ මොකද කරන්න කියන්නේ දැන් සයන්ස් ටිකක් දැනන් ඉන්න ඕන නැත්නම් මේක තේරෙන්නේ නැහැ වකුගඩුවෙන් කියන්නේ අපි බොන වතුර පෙරලා මොනා කරනවද ඉවත් කරනවා ඒකනේ වකුගඩුව වලින් කරන්නේ ඒක ඔයා දන්නවා ඔයා නේ පහේ පන්ති පොඩි එකකුත් දන්නවා වකුගඩුව වලින් මොකද කරන්නේ කියලා ඒක දන්නේ නැත්නම් අවුලක් එතකොට හෘදය වස්තුවෙන් තමයි මොනා කරන්නේ ලේ නිෂ්පාදනය වෙන එක ඉන්පුට් එකක් තියෙන්නේ ශරීර අභ්‍යන්තරයේමයි අවුට්පුට් එක තියෙන්නේ ශරීර අභ්‍යන්තරයට ඒ කියන්නේ ඒක විනාශ වෙන්නේ ශරීර අභ්‍යන්තරයේම තමයි ඒක සර්කියුලේට් වෙනවා ගමන් කරනවා වකුගඩුවට වතුර එන්නේ කොහෙද ඔයා බොන වතුර එන්නේ ඔයා අහලා ඇති වකුගඩුවේ වතුර බොන්නේ නැතුනම වකුගඩුවේ ගල් එනවා අහලා තියෙනව නේද ඒ වතුර එන්නේ කොහෙද නෑ ඇඟ ඇතුලේ වතුර හදා ගන්න පුළුවන් බෑනේ ඒක පිටින් දාන්න ඒ හින්දා වකුගඩුව කියන එක විවෘතයි පැහැදිලිනේ එහෙනම් හරි උත්තරේ අංක 3 කිව්ව කට්ටිය හරි right